සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දිතෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සම්පින් මම ලකිඳුණු අංක ප්‍රථමයෙන් සිරස්තල. සීමාවන්ට යටත්ව ලබන මස පළමු වනදා රට විවෘත කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්. පෘථුවියේ සෞඛ්‍ය සහතික කිරීමට තිරසර බලශක්ති විසඳුම් අත්‍යවශ්‍ය බව ජනපති ලෝක බලශක්ති පිළිබඳ රාජ්‍ය නායක සමුළුවේදී පවසයි. අවදානම් කණ්ඩායම්වලට අයත් පුද්ගලීන්ට වසරක් පාසා කොවිඩ් මර්ධන එනතක් ලබා දීමේ අවශ්‍යතාවක්. ඉන්දියාව ලබන මාසයේ එන්නත් මිලියන 8ක් අපනයනයට සූදානම්. පනවා ඇති නිරෝධායන ඇදිරි නීති ඉවත් කර යම් සීමාවන්ට යටත්ව ඔක්තෝබර් මාස පළමු වනදා සිට රට විවෘත කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අද ප්‍රකාශ කළා. මේ අතර ඊයේ දිනේද මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් 1500 සීමාවට වඩා අඩුවෙන් වාර්තා වුණා. කොවිඩ් ආසාදිතයින් 1332 දෙනෙකු ඊයේ හමුවීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,11,372ක් දක්වා ඉහළ ගියා. මේ අතර පසුගිය 23 වෙනිදා සිදු වූ තවත් කොවිඩ් ආසාදිත මරණ 82ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළා. ඊට පිරිම් පුද්ගලයන් 51ක් සහ කාන්තාවන් 31ක් ඇතුළත්. මියගිය පිරිස අතර 61 දෙනෙක් අවුරුදු 60ට වැඩි පුද්ගලයන් වන අතර ඊට පිරිම් පුද්ගලයන් 35ක් ඇතුළත්. අවුරුදු 30ත් 59ත් අතර පුද්ගලයන් 21 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර එහි කාන්තාවන් 5 දෙනෙක් සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 12530ක් ලෙසයි. මේ අතර පනවා ඇති නිරෝධායන ඇදිරි නීතිය ඉවත් කර යම් සීමාවන්ට යටත්ව ඔක්තෝබර් මාස පළමු වනදා සිට රට විවෘත කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අද ප්‍රකාශ කළා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ නාවලපිටිය දිස්ත්‍රික් මහරෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අද එම රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්. මේ මොහොත වෙනකොට යම් කිසි විදිහේ අඩුවක් අපි දකිනවා ඇඳම් ප්‍රමාණයේ පාවිච්චිය ආසාදිතයන්ගේ අඩුවීමක් තියෙනවා මරණ සංඛ්‍යාව අඩු වෙමින් තියෙනවා. අපි ඉල්ලා සිටිනවා මේ රට විවෘත කරාට පසුව කොවිඩ් එකට අවශ්‍ය කරන නිර්දේශ පිළිගනිමින් පිළිපදෙමින් කටයුතු කරොත් මේ සටන අපිට ජය ගන්න පුළුවන්. පළවෙනිදා අපි බලාපොරොත්තු වෙනවා රට අරින්න. ඒක 30 වෙනිදා අපි තීන්දුව කරන්න වෙනවා. නමුත් දැනට අපේ බලාපොරොත්තුව රට අරින්න. ඒ අරිනකොට යම් සීමාවන් දාන්න සිද්ධ වෙනවා. ඒ සීමාවන් සහිතව රට විවෘත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ අතර තෝරාගත් අවදානම් කාණ්ඩවලට අයත් පුද්ගලීන්ට වසරක් පාසා කොවිඩ් මර්ධනයෙන් තක් ලබා දීමට සිදුවනු ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය පවසනවා. අපි ඉන්ෆ්ලුවෙන්සාව ගැන කතා කරොත් 918 19 වසරවල් වල මිලියන 50ක් විතර ලෝකේ නැති වුණා. ඒ වුණාට අපි දන්නවා ඒ වෛරසය දැනුත් තියෙනවා. ඉන්ෆ්ලුවෙන්සාව වෛරසය විකෘති වෙවි හැම අවුරුද්දෙම අලුත් ප්‍රභේද එනවා. ඒ වුණාට අපිට දැන් ඒක වසංගත තත්ත්වයක් ඇති කරන්නේත් නෑ. ඒකෙන් හැම අවුරුද්දෙම යම් කිසි ප්‍රතිශතයක් මිය යනවා. ඒ අවුරුදු වලගේ තත්ත්වයක් නෑ. මොකද ඒ තිබිච්ච වසංගත තත්ත්වෙ දැන් නැති වෙලා. දැන් අපිට ඒක තමයි කරන්න ඕනේ. එතකොට ඉන්ෆ්ලුවෙන්සාව එන්නත් ලබා දෙනවා හැම අවුරුද්දෙම. ඔබයි මමයි ලබාගෙන නෑ වගේ. මොකද ඔබ මේ ප්‍රශ්නේ ඔබට ඒක දීලා නැති හින්දා. ඒ වුණාට සීතල රටවල් වල කොම වයසක උදවියට සහ ලංකාවේ ප්‍රශ්න තියෙන අයට මේ ඉන්ෆ්ලුවෙන්සා එන්නත හැම අවුරුද්දෙම ලබා දෙනවා. එතකොට කොවිඩ් එන්නත ඉස්සරහට එක එක ප්‍රභේද වෙනස් වෙයි. දැන් මේ වෙනස් වුණා වගේ. එතකොට හැමෝටම දෙන්න ඕනේ අර ඉන්ෆ්ලුවෙන්සාව එන්නත දෙන ආණ්ඩවලටම හැම වසරක් පාසා ලබා දෙන්න වෙයි. මේ අතර නිදන්ගත රෝගවලින් පෙළෙන සහ විශේෂ අවශ්‍යතා සහිත වයස අවුරුදු 12ට වැඩි දරුවන්ට එන්නත් ලබා දෙමින් දරුවන් සඳහා එන්නත් කිරීමේ වැඩසටහන ඊයේ ආරම්භ වුණා. ඊට සමගාමීව නිදන්ගත රෝගවලින් පෙළෙන සහ විශේෂ අවශ්‍යතා සහිත වයස අවුරුදු 12ට වැඩි දරුවන් එන්නත් කිරීමේ වැඩසටහන අදද සිදු කෙරුණා. මේ එන්නත් කාඩ් පතෙහි අපි හැමතිස්සෙම එක ටෙලිෆෝන් නම්බර් එකක් ඇතුළත් කරලා තියෙනවා සීල් එකක් ගහලා
ඒ ටෙලිෆෝන් නම්බර් එකෙන් ඒ ඕනෙම දරුවෙකුගේ මොකක් හරි අතුරු ආබාධයක් ඇති වුණොත් දිනපතා ඒ අදාළ විශේෂඥ වෛද්‍යවරයාව සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් ඒකත් එක්කම මේ දරුවන්ට අපි දිගටම මේ වැක්සින් එක ලබා දෙනවා. මෙම වැක්සින් එක ගහන්න සාමාන්‍යයෙන් අනිකුත් වැක්සින් ගහනවට වඩා වෙලාවක් ගත වෙනවා. ඒක සූදානම් කර ගැනීම සහ එන්නත් කරන්නේදී ඒක හින්දා සාමාන්‍යයෙන් දරුවෙකුට විනාඩි 5ක් 6ක් ගත වෙනවා මේ සිද්ධිය කරන්න. ඒක හින්දා අපිට ඊයේ දවස් ඇතුළත අපිට රෝගීන් 180කට එන්නත් කරණය කරන්න පුළුවන් වුණා. ළමුන් සඳහා වන එන්නත් කරන වැඩපිළිවෙල ඔක්තෝබර් මාසයේ අවසාන වන විට සිදු කර අවසන් කිරීමට හැකිවනු ඇති බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රාමුක්වැල්ල මහතා සඳහන් කළේ. ලබන සඳුදා සිට කොළඹ දිස්ත්‍රික්කයේ අනිකුත් රෝහල්වලදීද මෙරට ළමුන් සඳහා වන එන්නත් කරන වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීමට සැලසුම් කර තිබෙනවා. මේ වන විට වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 45153ක් වන අතර වෛරස ආසාදිතව සිට සුවය ලැබූ සමස්තය දැක්වෙන්නේ 4,53,689ක් ලෙසයි. පවතින කොවිඩ් වසංගතය හමුවේ ලොවපුරා දරුවන්ට අහිමි වී ඇති පාසල් කාලය පැය ට්‍රිලියන් 1.8ක ප්‍රමාණයක් බව යුනිසෙෆ් සංවිධානය පවසනවා. ඒ හේතුවෙන් යලි පාසල් ආරම්භන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුනිසෙෆ් සංවිධානය රටවල් වලට බල කර සිටින බවයි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ආසිරි හේවා මහත්මිය සඳහන් කළේ. යුනිසෙෆ් සංවිධානය තමේන්තු කරනවා කොවිඩ් වසංගත තත්ත්වය නිසා ලෝකයේ පුරාම දරුවන්ට පාසල් හිමි වෙලා තියෙන කාලය ගණන් හැදුවොතින් ට්‍රිලියන් 1.8ක පැය ප්‍රමාණයක් ලෝකෙම දරුවන්ට මේ පාසල් යාම කියන එක අහිමි වෙලා තියෙනවා. ඒ වගේම අපි දුරස්ථ මාර්ගවලින් අධ්‍යාපනය දෙන්න උත්සාහ කරත් මුළු ලෝකයේ පුරාම හැම දරුවෝ 3 දෙනෙක්ගෙන් එක්කෙනෙකුටම ඒ කිසිම ආකාරයක ඇක්සස් එකක් හෝ කිසිම ආකාරයක අධ්‍යාපනික පහසුකමක් ලැබෙන්නේ නැහැ කියලා යුනිසෙෆ් සංවිධානය ඉස්තිමේන්තු කරනවා. ලෝක බැංකුව කියනවා මේ පරපුරේ දරුවන්ට පාසල් අහිමි වීම නිසා අනාගතයේදී ඇතිවන බලපෑම සැලකුවොත් ඒගොල්ලන්ගේ උපයන්න තියෙන හැකියාව අනාගතයේ මේ දරුවන්ට ඩොලර් ට්‍රිලියන 10ක ප්‍රමාණයකින් විතර අඩු වේවි කියලා. දැන් ඉතින් මේ බලපෑම අපේ රටේ දරුවන්ටත් බලපාන ඉඩ තියෙනවා කියලා අපිට අනුමාන කරන්න පුළුවන්. ලෝකයේ මෙහෙම පරීක්ෂණ 102ක් විතර ආශ්‍රයෙන් ඒගොල්ලෝ කියනවා විශේෂයෙන්ම මේ කාලය තුල දරුවන්ට ගොඩක් චිත්තවේගී පීඩාවක් නැති වෙලා තියෙනවා. අපි ඒ වගේම මේ ගොඩක් දරුවන්ට ඇන්සයිටි තත්ත්වය එහෙම නැත්නම් කාංසාව කියන තත්ත්වය හිතේ කලබල ගතිය ඇති වෙන තත්ත්වය ගොඩක් ඇති වෙලා තියෙනවා. මේක ගැහැණු දරුවන්ට වැඩි කියලා ඒගොල්ලෝ කියනවා. තව කොටසකට මානසික අවපීඩන තත්ත්ව පවා ඇති වෙලා තියෙනවා කියලා තියෙනවා. තව ඒගොල්ලෝ හොයාගෙන තියෙනවා දැන් මැලේසියාවේ කරපු පරීක්ෂණයකින් එහෙම කියනවා විශේෂයෙන්ම පවුලේ දෙමව්පියන්ගේ රැකියා තත්ත්වය අහිමි වීම මත මේ ඇති වෙලා තියෙන මානසික පීඩාවන් බොහොම දරුණුවට බලපාලා තියෙනවා. මේ රික්තකය අපි තවදුරටත් ඉදිරියට ඇදගෙන යෑම කිසි ලෙසකවත් සුදුසු වෙන්නේ නැහැ. දැන් ඇත්තටම ලෝකේ පුරාම ලෝක සෞඛ්‍ය සංවිධානය යුනිසෙෆ් සංවිධානය සියලු දෙනාම බල කර කියා සිටිනවා රජයන්ට වහාම පාසල් විවෘත කළ යුතුයි කියන එක. අධ්‍යාපනය කියන එක දරුවෙකුගේ මූලික අයිතිවාසිකමක්. එතකොට මේ දරුවන්ගේ මූලික අයිතිවාසිකම තමයි උල්ලංඝනය වෙලා තියෙන්නේ අපි අකමැත්තෙන් වුණත්. ඉතින් මේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන්න බෑ දරුවන්ගේ. මොකද මේ අනාගත පරපුර. ඉතින් ඒක නිසා මේ දරුවෝ වෙනුවෙන් මේ අධ්‍යාපනය අනිවාර්යයෙන්ම ලබා දිය යුතුයි. ඒක එලෙස ලබා දෙනවා කියන වගකීම රජයකටත් ගුරුවරුන්ටත් දෙමව්පියන්ටත් සියලු දෙනාම මේකට බල කර කියා සිටින්න වෙනවා දරුවෝ වෙනුවෙන් මේ අයිතිවාසිකම ඉෂ්ට කරන්න. ලබන මාසයේ සිට නැවතත් කොවිඩ් එන්නත් අපනයනය කිරීමට සූදානම් බව ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසනවා. ලබන මස අගවන විට කොවිඩ් එන්නත් මිලියන 8ක් පමණ අපනයනය කිරීමට අපේක්ෂා කරන බව ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර තිබෙනවා. ඒ ඉන්දියා අග්‍රාමාත්‍යවරයා වොෂින්ටනයේදී ඊයේ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මෙන්ම ජපාන සහ ඕස්ට්‍රේලියානු නායකින්ද මුණ ගැසුණු අවස්ථාවේදී ඉන්දියාවේ කොවිඩ් එන්නත් අපනයනය පසුගිය අප්‍රේල් මාසයේ සිට නතර වූයේ එරට වසංගත තත්ත්වය උත්සන්න වීම හේතුවෙන්. මෙම හමුවේදී ලබන වසර අවසාන වන විට ආසියාකරය පුරා කොවිඩ් එන්නත් බිලියනයක් බෙදා හැරීමට එකඟත්වය පළව තිබෙනවා. ඉන්දියාවෙහි ප්‍රධාන පාර්ශවකරුවෙකු ලෙස කටයුතු කරනු ඇති. මේ අතර ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොවිඩ් ආසාදිතින් 31382 දෙනෙකු වාර්තා වී ඇති අතර ඒ අනුව රට සමස්ත ආසාදිත සංඛ්‍යාව 3,35,94,000 ඉක්මවා තිබෙනවා. ඊයේ සිදු වූ මරණ 318ත් සමගින් ඉන්දියාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 4,46,368ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේ නමුත් 3,28,48,000ක් පමණ සුවය ලබා ඇති බැවින් දැනට සක්‍රීය ආසාදිතින් සිටින්නේ
3 ලක්ෂයකට වැඩි පිරිසක් බවද ඉන්දිය සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කර තිබෙනවා. මේ අතර ගත වූ පැය 24 තුළ ලොව වැඩිම කොවිඩ් මරණ ඇමරිකාවෙන් වාර්තා වී තිබෙනවා. එම සංඛ්‍යාව 2004ක්. ඒ අනුව ඇමරිකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 7,5293ක් ලෙසයි. එමෙන් මෙරට මාධ්‍ය වාර්තා කළේ එරටින් ගත වූ දිනේ නව කොවිඩ් ආසාදිතින් 1,31,007ක් වාර්තා වී ඇති බවයි. මේ අතර කොවිඩ්-19 වෛරසය ආසාදනයට ලක් වී සුවය ලබන පුද්ගලින්ට බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර ලබා දීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දී තිබෙනවා. වෛරසය ආසාදනයට ලක්වීමෙන් අනතුරුව ඔවුන්ගේ ජීවන තත්ත්වය පෙර පැවති ආකාරයෙන් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර ලබා දීම සිදු කළ යුතු බවයි අදාළ විශේෂඥයින් සඳහන් කර ඇත්තේ. සිංගප්පූරුවේ සෞඛ්‍ය විශේෂඥයින් පිරිසක් විසින් සිදු කළ අධ්‍යයනයකින් මේ පිළිබඳ අනාවරණය වී තිබෙනවා. ඒ තුළින් ඔවුන්ගේ දෛනික ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට හැකියාව ලැබෙන බව සිංගප්පූරු සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසිවාරයට සමගාමීව ඊයේ පැවති එක්සත් ජාතීන්ගේ බලශක්තිය පිළිබඳ රාජ්‍ය නායක සමුළුව සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක් වුණා. එම සංවාදය අමතමින් ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ වසර 2050 වන විට ශ්‍රී ලංකාව කාබන් වලින් නිදහස් රටක් බවට පත් කිරීම රජයේ අපේක්ෂාව වන බවයි. I'd now like to invite heads of state to address us. We're going to start with Sri Lanka. Excellencies, ladies and gentlemen. සෑම කෙනෙකුටම දැරිය හැකි විශ්වාසදායක සහ තිරසර බලශක්තින් ලබා ගැනීමට ඇති හැකියාව සහතික කිරීම යන තේමාව යටතේ මෙවර එක්සත් ජාතීන්ගේ බලශක්තිය පිළිබඳ රාජ්‍ය නායක සමුළුව පැවැත්වුණේ. ඊයේ නිව්යෝක් නුවරදී පැවති එම සමුළුව අමතමින් ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ පෘථුවියේ සෞඛ්‍ය සහතික කිරීමට තිරසර බලශක්ති විසඳුම් ප්‍රවර්ධනය කිරීම අත්‍යවශ්‍ය වන බවයි. ඒ සඳහා පෘථුවියේ සෞඛ්‍ය සහතික කිරීම සඳහා හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම සහ තිරසර බලශක්ති විසඳුම් ප්‍රවර්ධනය කිරීම අත්‍යවශ්‍ය බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දෙනු ලැබුවා. එසේම මානව අවශ්‍යතා සපුරාලන අතරම පෘථුවියේ සෞඛ්‍ය පවත්වා ගැනීම සඳහා ගෝලීය ප්‍රජාවගේ ඉහළම ප්‍රමුඛතාවද හිමි විය යුතු බවයි සංවාදය ඇමතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් අවධාරණය කළේ. මිනිසාගේ විවිධ ක්‍රියා හේතුවෙන් පරිසරයට සිදුවන හානිය හා ඒ හරහා අනාගතයේ ඇතිවන අහිතකර තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දීමට නම් විධිමත් ක්‍රමවේදයකට බලශක්තිය භාවිත කළ යුතු බවද ජනාධිපතිවරයා සමුළුවේදී සඳහන් කර තිබෙනවා. වසර 2030 වන විට රටේ බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීම අරමුණ බවත් පොසිල් ඉන්ධන වලින් ප්‍රමාණිකූලව ඉවත් වී කාබනීහරණය ප්‍රවර්ධනය කිරීම සහ වසර 2050 වන විට ශ්‍රී ලංකාව කාබන් වලින් නිදහස් රටක් බවට පත් කිරීමත් ශ්‍රී ලංකා රාජ්‍යයේ අපේක්ෂාව බවද ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ බලශක්තිය පිළිබඳ රාජ්‍ය නායක සමුළුවේදී වැඩිදුරටත් අවධාරණය කරනු ලැබුවා. Within a framework of mutual respect, we will succeed in this. Thank you. රීටිකල පුරාවිද්‍යා සහ රක්ෂිත ප්‍රදේශය ලෝකුරුමයක් බවට පත්කිරීමේ මූලික කටයුතු මේ දිනවල සිදු කරන බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසනවා. එසේම මධ්‍යම සංස්කෘතික අරමුදල මැදිහත් වීමෙන් සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බවයි මධ්‍යම සංස්කෘතික අරමුදල අධ්‍යක්ෂ ලලිත් වීරතුංග මහතා පවසන්නේ. අපි අනුරාධපුර සහ පොළොන්නර ලෝකුරුම දෙක අතරේ අතරමැදි ස්ථානයක් වශයෙන් මේ සම්වර්ධනය කරනවා. මේක අධිරක්ෂිතයක්. එහිදී තෝරාගත් ප්‍රදේශයකට විතරයි අපි පිවිසුම් ලබා දෙන්නේ. මේ වෙනකොට ලෝකුරුමයක් කිරීම සඳහා එහි මූලික කටයුතු ආරම්භ වෙමින් පවතිනවා. එම නිසා ඊටාම ආසන්න කාලයකදී පිට මේ කටයුතු විධිමත්ව ආරම්භ කරන්න පුළුවන් කියලා අපි හිතනවා. නව ලෝකුරුමයක් විදියට ලෝකුරුම ලැයිස්තුවට රිටිගල ඇතුළත් කිරීම තමයි අපේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ. පාස්කු ප්‍රහාරයට පෙර අපේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ දිනක ආදායම මිලියන 10 ඉක්මවා ගිය අවස්ථා තිබුණා. අපි විශේෂයෙන් නව දේවල් මෙතන ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම පළමුව වරට කිමුදුම් සංචාරක කර්මාන්තය. ඒකත් අපි බලාපොරොත්තු වෙනවා මේ සංචාරක ව්‍යාපාර විවෘත කිරීමත් සමගම ඒ කාර්යය කරන්න. අපි නැගෙනහිර මුහුදු තීරය සහ දකුණු මුහුදු තීරයේ දියයට කිමිදීලා අපේ උරුමය දකින්න පුළුවන් ක්‍රමවේදයක් අපි ආරම්භ කරනවා මධ්‍යම සංස්කෘතික අරමුදල මගින්. තාම නොබෝධනකින් ඔබ සියලු දෙනාටම අවකාශ ලැබෙනවා මුහුද යට ගිලිලා ගිය අපේ ඓතිහාසික උරුමය දැක බලා ගන්න. ගිලිච්ච නැව් විතරක් නෙවෙයි, කොරල් විතරක් නෙවෙයි, ජීවි සම්පත ඇතුළු සියලුම දේ ඔබට දකින්න බලන්න
ඔබට නරඹන්න අවකාශ අපි සකස් කරලා දෙනවා. හෙට දින එන දේශීය සහ විදේශීය සංචාරකයන්ට යහපත් ගමනාන්ත ඇති කරන්නට අපි සියලු දෙනාම කටයුතු කරමින් යනවා. දිවයිනේ හැම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වෙන පරිදි ස්ථාන සකස් කරමින් පවතිනවා. අපි අධ්‍යාපන අමාත්‍යාංශයත් සමග සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව රට විවෘත කරවුවාම අපේ පාසල් දුවදරුවන් ඒ අය පාසල් ඇඳුමෙන් පැමිණෙනවා නම් ඒ අයට නොමිලේ ඒ ස්ථාන බලන්න අපි අවසර ලබා දීලා තියෙනවා. කිරිපිටි මිල ඉහළ දැමීම සඳහා රජය විසින් අවසර ලබා දුන්නද වෙළඳ පොළ තුළ කිරිපිටි සුලභ කිරීම සඳහා තවත් සති 6ක පමණ කාලයක් ගතවනු ඇති බව කිරිපිටි ආනයනකරුවන් පවසනවා. එසේ මෙම කාලය තුළ ඩොලරයේ යකිය ස්ථාවර නොවුනහොත් යළිත් මිල වැඩි කිරීමක් අපේක්ෂා කරන බවයි කිරිපිටි ආනයනකරුවන් වැඩිදුරටත් පවසන්නේ. ලෝක වෙළඳපොළ තුළ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල ඉහළ යාම සහ ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම මත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම ආනයනකරුවන් විසින් අත්හිටුවනු ලැබුවා. ඒ අනුව වෙළඳපොළ තුළ දැඩි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආහාර හිඟයක් මෙවන විට මතු ඇති අතර වෙළඳපොළ තුළ මෙවන විට දැඩි කිරිපිටි හිඟයක්ද ඇතිව තිබෙනවා. පවතින තත්ත්වය මත කිරිපිටි ආනයනකරුවන් විසින් දෛනිකව වෙළඳපොළට නිකුත් කරනු ලබන්නේ දෛනික කිරිපිටි අවශ්‍යතාවයෙන් 10% තරම් ප්‍රමාණයක් පමණයි. මේ හේතුවෙන් පසුගියදා රැසූ ජීවන වියදම් කමිටුව විසින් කිරිපිටි කිලෝවක් සඳහා රුපියල් 200ක වැඩිවීමක් සඳහා අවසර ලබා දී තිබුණත් කිරිපිටි ආනයනකරුවන් පවසන්නේ එම තත්ත්වය මත තමන්ට කිරිපිටි කිලෝවකින් රුපියල් 150ක පමණ පාඩුවක් සිදුවන බවයි. පොඩි ළමයින්ට මේ කිරි ටික නැති හින්දා අපි හිතුවා අඩු ප්‍රමාණයක් හරි වෙළඳපොළට නිකුත් කරලා මේ හිඟේ මගවා කරවා ගන්න ලබා දෙන්න කියලා. ඒ තුලින්නුත් අපිට රුපියල් 150ක පාඩුවක් වෙනවා. හැබැයි මේ රුපියල් 200 වැඩිවීම තුලින් කිරි ලබා දෙන්න පුළුවන් වෙන්නේ ඩොලර් එක රුපියල් 203ට අපිට ලබා ගන්න අවස්ථාව ජේ විසින් වාණිජ්‍ය බැංකුව වලට දැනුම් දීමෙන් විතරයි. ඩොලර් එක තවත් වැඩි වීගෙන යන්නේ. එතකොට මේ වැඩිවීමත් එක්ක ඔබතුමාලට ඉදිරියේදී තවත් වැඩි කරන්න වෙන්නේ. ඔව් අනිවාර්යයෙන්ම ඩොලර් එක වැඩි වුණොත් වැඩි කරන්න වෙනවා. නමුත් නව මහ බැංකුවේ අධිපතිතුමා සාකච්ඡා කරගෙන යනවා 203 ගානවත් පවත්වාගෙන යන්න. අඩුම ගානේ ඩොලර් එක මාස 6කට ඒක ස්ථාවරව පාලනය කරගෙන යනවා නම් අපිට ඒ ගෙනන කිරිපිටි වල මිල මාස 6ක් එක දිගට ගෙනියන්න පුළුවන්. මේ අතර රට තුළ පවතින ඇමරිකානු ඩොලර් හිඟයද පවතින අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය තවදුරටත් තීව්‍ර කර ඇති බවයි ලක්ෂ්මන් වීරසූරිය මහතා පවසන්නේ. ඉතින් අපි අවම ප්‍රමාණයක් හරි වෙළඳපොළට දාන්න සූදානම් කරගෙන ඉන්නේ. ඒ ප්‍රමාණය දාන්න අපිට වරායේ තියෙන බඩු ටික ගන්න ඕනේ. වරායේ තියෙන බඩු ටික ගන්න නම් දවස් 90කට ඉස්සෙල්ලා ගෙනාව බඩුවට සල්ලි ගෙවන්න ඕනේ. මේ සල්ලි ගෙවන්න අපිට ක්‍රමයක් සැලසලා දෙන්නේ කියලා මම මහ බැංකුවේ අධිපතිතුමාටත් ලියුමකින් ඇරියා. මුදල් අමාත්‍යාංශයේ ජනාධිපති ලේකම්තුමාටත් ඇරියා. ගොඩක් වෙලාවට මේ විදේශීය එක්ස්පෝර්ට් කරන අය ඒ මුදල් ගිහිල්ලා වියට්නාමයේ ඉන්දුනීසියාව බංග්ලාදේශය වැනි රටවල් වල ව්‍යාපාර වලට යොදවනවා. ඩොලර් ටික බැංකුවල තියාගෙන ඒකට අවශ්‍ය කරන ගානට රුපියල් වලින් ණයක් අරගෙන ඩොලර් ටික වැඩි ගානට විකුණන එකෙන් තමයි තවත් මේ ඩොලර් හිඟයට මූලික හේතු වෙලා තියෙන්නේ. මේ විදිහට ඉදිරියට ගෙනියන්නේ සම්පූර්ණ නීති රීති මාලාවක්ම දාන්න වෙනවා. මොකද හෝ මේ අපනයනකරුවන්ගේ මුදල් ශ්‍රී ලංකාවට ගෙන්නනකොට ඒක මුදල් රුපියල් වලට කන්වර්ට් වෙනවා. නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රිය වීම හේතුවෙන් නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. සක්‍රිය වූ මෝසම් තත්ත්වය මත දිවයිනේ බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂිත අතර එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. දිවයින අවට උතුරු බෙන්ගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් බිහි වෙලා තියෙනවා. මේක දැන් පීඩන අවපාතයක් බවට වර්ධනය වෙලා තියෙන්නේ. ඒතර මේකේ වක්‍ර බලපෑම හේතු කොටගෙන දිවයින හරහා තියෙන නිත්‍යදිග මෝසම් කාර්යක්‍රමික තත්ත්වය සක්‍රිය වෙලා තියෙනවා. මේ හේතුව නිසා දිවයිනේ බස්නාහිර, සබරගමු, දකුණු, වයඹ, මධ්‍යම වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙන්නේ ලකුණු තියෙනවා. ඊට අමතරව නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. කෙසේ නමුත් මේ වැසි සමග తాවකාලිකව තද සුළං සහ අකුණු අනතුරු ඇතිවීමේ තත්ත්වයන් තියෙනවා. මේ පිළිබඳ ජනතාව විමසිලිමත් වෙන්න කියන එක අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඊට අමතරව දිවයින හරහා තියෙන සුළං තත්ත්වෙත් වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් පැත් උතුරු මැද හම්බන්තොට වගේ පළාත්වල සුළඟේ වේගයත් 60 කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. ඒතකොට මේ තත්ත්වය ඉදිරි දින කිහිපෙත් අඩු වැඩි වෙමින් නීති දිග කොටසේ මෙම වර්ෂාපතලයේ පවතින ලකුණු තමයි දැනට අපේ විශ්ලේෂණවල තියෙන්නේ. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්.
වික්ටෝරියා වේල් අසල පවත්වාගෙන ගිය හුණුගල් කොර ඉවත් කර තිබෙනවා. පසුගිය කාලය තුළ වික්ටෝරියා ජලාශයවට සිදු වූ සුළු භූකම්පන තත්ත්වයන් පිළිබඳව අධ්‍යයනයක් කිරීමෙන් අනතුරුව එහි වාර්තාවක් පසුගියදා පරිසර අමාත්‍යාංශය වෙත බාර දුන්නා. එමගින් දක්වා තිබුණේ වික්ටෝරියා ජලාශයේ වේල් අසල සිදු කරන හුණුගල් කැණීම් හේතුවෙන් මෙම භූකම්පන තත්ත්වයන් සිදුව ඇති බවයි. ඒ අනුව වික්ටෝරියා වේල්ලෙහි පිටාර මට්ටමේ සිට මීටර 100ක වපසරිය තුළ දැනට ලබා දී ඇති හුණුකල් කැණීම් බලපත්‍ර වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය තීරණය කර තිබෙනවා. එමෙන්ම මෙම ප්‍රදේශයට අදාළව නව බලපත්‍ර නිකුත් කිරීමද මින් ඉදිරියට සිදු නොවන බවයි පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ. කාලීන විදේශ විනිමය මූල්‍ය පහසුකම් සඳහා අයදුම් කිරීමට ලබා දී තිබූ කාල සීමාව ඔක්තෝබර් 5 වනදා දක්වා දීර්ඝ කර ඇති බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඒ සඳහා සිදු කර තිබූ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් අදාළ කාල සීමාව දිගු කළ බවයි භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිකල මහතා සඳහන් කළේ. මෙලෙස විදේශ විනිමය මූල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා අයදුම් කිරීමේ කාල විරාමය අවසන් වීමට නියමිතව තිබුණේ පසුගිය 22 වනදායි. බැංකු ආයෝජන ආයතන සහ පුද්ගලික ආයෝජකයන්ට අවම වශයෙන් ඩොලර් මිලියන 50 බැගින් වූ මූල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා මහ බැංකුව විසින් මෙලෙස අයදුම්පත් කැඳවා තිබුණා. අදාළ මූල්‍ය පහසුකම් වසරක කාලයක් සඳහා බලපැවැත්වෙනු ඇති. සඳහිරු සෑය උතුම් සෑරාචාණන් වහන්සේ එළඹෙන නොවැම්බර් මාස 18 වන දින සිට සියලු බැතිමතුන්ගේ වන්දනාමාන සඳහා මහා සංඝරත්නය වෙත පූජා කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසනවා. අවසන් අධීරයේ පවතින සඳහිරු සෑයේ ඉදිකිරීම් කටයුතු සොයා බැලීම සඳහා අද පෙරවරුවේ එම ස්ථානයේ සිදු කළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුවයි ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේ. අපි මේ වසරේ නොවැම්බර් මාසයේදී මේක ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන් අවසන් කළා. අපේ රටේ බෞද්ධ ජනතාවට වැඳ පුදා ගන්න පුළුවන් හොඳම සිද්ධාස්ථානයක් පූජා භූමියක් විදිහට මේක ජනතාවගත කරනවා නොවැම්බර් මාසයේ. ඉතින් දැන් දිවාරය නැතුව අපේ සෙබළුන් වැඩ කරනවා මේ උදාර කාර්යය අවසන් කරගන්න. හෙට සැප්තැම්බර් 26 වනදා 1959 වසරේ සැප්තැම්බර් මාස 25 වන දින සිදු SWR බණ්ඩාරනායක මහතාගේ අභාවයෙන් පසුව මෙරට අගමැතිවරයා ලෙස විජයානන්ද දහනායක මහතා පත්ව ඇත්තේ 1959 සැප්තැම්බර් මාස 26 වන දිනයි. ලංකා ව්‍යවස්ථාදායක ඉතිහාසයේ මෙන්ම වත්මන් පාර්ලිමේන්තු ඉතිහාසයේද එදා මෙදා තුර වාර්තාගත දීර්ඝතම කතාව සිදු කර ඇත්තේ එතුමා විසිනුයි. න්‍යෂ්ටික අවිමගින් මානව වර්ගයාට එල්ල වී ඇති තර්ජනය සහ ඒවා මුළුමනින්ම තුරන් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව මහජනතාව දැනුම්වත් කිරීම සඳහා නම් කරන ලද න්‍යෂ්ටික අවි සම්පූර්ණයෙන් තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය සැප්තැම්බර් මාස 26 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. 2013 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මගින් එම දිනය නම් කර ඇත්තේ. මිනිස් රුධිර පාරවිල්ලනය පිළිබඳ පළමු අත්හදා බැලීම මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන්හි ගායිස් රෝහලේදී පළමු වරට සිදු කර ඇත්තේ 1818 හෙටවැනි දිනකයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවීමටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව සලකුණු වන්න.